DE කියන්නේ මෙයා දැන් DE කියන්නේ මෙයා නම් DE හොයන්නේ කොහොමද? DC දන CE. DC නම් හරි CD හොයන්නනේ තියෙන්නේ. CD හොයාගත්තු වගේ මම මේ ලියලා තියාගන්නේ නැහැ. මතකද? CD අපි හොයාගත්තේ මූල දෙක 2යි B ඍණ A නේ. CD මූල 2යි B ඍණ A. ඒකයි. ඊට පස්සේ DE හොයාගන්න යන වෙලාවේදී DC දන CE හොයන ක්‍රමයක් තමයි නැත්තේ. CE ලියන්න පුළුවන්. CA දන A CE ලියන්න පුළුවන් මෙන්න මෙහෙම එකක් එනවා පුතේ. CA දන AE කියලා. දන AE. හොයාගන්න. AB දන CE. CE හොයන්නේ පුතේ CA දන AE කිය තමයි. AE දැන් ඒත් නැහැ. AEත් හොයාගන්න වෙනවා ඕන බලන්න. AE පැත්තෙන් අපි ඉස්සෙල්ලා හොයාගමු. අන්න බලන්න. AE හැදෙන්නේ AB දන BD නිසා. මම ඒක ලියනවා. එන්නේ AE පැත්තෙන් හොයලා ඉන්නවා ඉස්සෙල්ලා. AE කියන්නේ B දන BD. සර් DE නේද හොයන්න තියෙන්නේ? මොකද පුතේ? DE නේද හොයන්න තියෙන්නේ? ඔව් DE තමයි හොයන්න තියෙන්නේ. DE කියන්නේ DA දන AE. DA දන AE ඔන්නෝම. හරි. DA අපි හොයාගෙන තියෙන්නේ. මේක B නම් මේක මූල දෙක දන එක වාගයක් B කියලා. දැන් මේක තමයි හොයාගන්නේ. හරිනේ? එහෙනම් අපි මේක තියෙද්දි දැන් AE දන්නේ නැති නිසා AE පොඩ්ඩක් හොයාගමු. මෙන්න AE කියන්නේ AB දන B. AB මන් දන්නෝ A. BE කියන්නේ පුතේ CD වගේ මූල දෙක දන එකක් නේද? කොහොම නේද නෙත්නේ? එයි අපි දන්න දැන් මෙහා වගේ දන එකක් තමයි මේ හැම එක. නෙත්නේ D CD වගේ මූල දෙක දන එකක් කියලා පිළිගන්නවද මේ කියන්නේ මේක වගේ දිග විශාල හරි සර්. මොකක්ද පුතේ? ඔව් ඒක හරිනේ. අපි දැන් ඕනම එක හොයාගත්තා සමගිය අෂ්ටාංශයක් තියෙනවා මේක ඉස්සන් මේක මූල දෙක දන එකයි x මේක ඉස්සන් මේක මූල දෙක දන එකයි x එහෙම හොයාගත්ත ඉස්සෙල්ලා එහෙනම් මේක AB දෛශිකේ හරි මේක දැන් CD දෛශිකේ වගේ මූල දෙක දන ඒක මම ලියන මේ මූල දෙක දන එක වාදයක් CD දෛශිකේ B ඊට පස්සේ එනවා A දෛශිකය දාන මූල දෙක දන එක වාරයක් CD දෛශිකය අපි හොයලා තියෙන ඉස්සෙල්ලා CD දෛශිකය හොයලා තියෙන මූල දෙකයි B
ඍණ A. හරි මේ බලන්න මේක මේකෙන් ගුණ කරන්න මූල දෙවාරයක් ඊට එක 2යි b මූල දෙවාරයක් a මූල 2යි a එක් වාරයක් මූල 2යි b මූල 2යි b ඍණ පුතේ ඉතුරු ටික හදන්න මට විනාඩියක් දෙන්න හරි පුතේ A ධන මූල දෙවාරයක් මූල 2 නිකන් 2යි b මූල දෙවාරයක් ඍණ a ඍණ මූල 2යි a එක් වාරයක් මූල 2යි b මූල 2යි b එක් වාරයක් ඍණ a දැන් සුදු මේ e අකුරයි මේ ඍණ a අකුරයි කැපෙනවා මේ 2යි b මෙතන මූල 2යි ඒ දෙන්න මම එක තැනකට ගන්න දෙක ධන මූල 2යි b
ඍණ මූල දෙකයි අච්චර තමයි DA කියන්නේ අපි මේ B එකෙන් B වගේ මූල දෙක දන එකක් කියලා හොයාගත්ත ඉස්සෙල්ලා මතකයිනේ මේක වගේ මූල දෙක දන එකක් තමයි DA එහෙනම් මෙන්න මූල දෙක දන එකයි BC AE අපි හොයාගෙන ඉවරයි දෙක දන මූල දෙක වාරය B ඍණ දෙකයි මෙතන එනවා එතකොට මූල දෙක දන එක වාරයක් BC කියන්නේ B මේ ටිකක් සුළු කරගමු ආයේ 2යි B දන මූල 2යි B ඍණ 2යි මේකත් මූල 2යි B ධන B ධන 2යි B ධන මූල 2යි B ඍණ 2යි මෙතන මූල 2යි B මෙතන මූල 2යි B එතන එනවා පුතේ 2යි මූල 2යි B මෙතන B මෙතන 2යි B මෙතන 3යි B එනවා ඍණ 2යි A එනවා බලන්න පුතේ සුළු කරලා මේ බලන්න මෙන්න මෙතන පොඩි මිස්ටේක් එකක් DA කියලා කියන්නේ අපි AD තමයි පුතේ B වගේ මූල දෙක දන එකක් වෙන්නේ DA නේ මේකේ ඍණාගේ අන්න ඒක දාන්න මතක වෙලා. ඒතර මෙතනත් එන්නේ ඍණ වාරයක් මූල දෙක දන එකයි B මේක සුළු කරාම එන්නේ ඍණ මූල දෙකයි B ඍණ වාරයක් එක ඍණ B එතකොට මේක සුළු වීම වෙනවා. එතකොට පුතේ මේ ඍණ මූල දෙකයි B ධන මූල දෙකයි B කැපෙන්නේ. 2යි B ගෙන් B ගියාම B ඍණ 2යි ලස්සන උත්තරයක් එක්ක. 2යි B B සුළු නාම ධන B වෙනවා. ඍණ 2යි net me දැක්කද? මම අරගේ ඍණාගේ දාලා නැහැ. ඔව් සර් හරි ඒක හදාගන්න ලස්සනටම උත්තරයක් එනවා. ඊට පස්සේ හරි ඒත් හරි
EF හොනවා. EF නම් හරිම ලේසියිනේ. මේක ඒ අරය එහෙනම් මේ පැත්තට තමයි මේ පැත්තට ඍණය. FG ආනවා. FG හරිම ලේසි. C BC B. එහෙනම් මෙයයි සමාන්තර නිසා මේවා ඍණ B. FG. GH කියන්නේ CD ට ආපු ඍණ අගයනේ. GH එතකොට අපි ඊට CD ට ආපු උත්තරේ දන්නවනේ. මෙන්න GH කියන්නේ CD ගේ ඍණ අගය. දැන් DC වෙනවා. DC කියන්නේ ඍණ CD. CD ට අපි හෙව්වා මේ මූල 2යි B ඍණ A. ඍණයි ගුණනාම ධන A. ඍණ වාරයක් මූල 2යි B ඍණ මූල 2යි. ඔන්න GH A ඍණ මූල 2යි B. හරි GH ආවද නැත්නම්? ඔව් සර්. ඊළඟට මොකක්ද ඕනේ? HK ආනවනේ. HK කියන්නේ අර මැග්ගෝනේ වන්ඩි ඉතින් ආ තියෙනවා. DD කියන්නේ ඍණ DE. ඍණ DE කියන්නේ B ඍණ 2යි A නිසා. මේ ගුණ කරන්න ඍණ වාරයක් 2යි A ධන 2යි A ඍණ B. අන්න අනිත් ඒවා හොයාගන්න ලේසියි. හරි නේද? හරි සර්. මාතෘකාව ලියන්නේ නම් ත්‍රිකෝණයක් සඳහා සම්මත අංකනය. මාතෘකාව ත්‍රිකෝණයක් සඳහා සම්මත අංකනය. පුතේ මේ බලන්න ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා නම් පුතේ මේක සම්මත ලෙස අංකනය කරන්නේ මෙහෙමයි.
මේකට අදාළ කෝණය A, මේකට අදාළ කෝණය B, මේකට අදාළ කෝණය C කියලා නයි නම් කරන්නේ. A කෝණයට ඉදිරියෙන් තියෙන පාදය අපි සිම්පල් A කියලා නම් කරනවා. B කෝණයට ඉදිරියෙන් තියෙන පාදය සිම්පල් B කියලා නම් කරනවා. ඩයිස් කරන ඒ නිකම් B. C කෝණයට ඉදිරියෙන් තියෙන පාදය සිම්පල් C කියලා නම්. පැහැදිලිද? ඔන්න ඕක තමයි ත්‍රිකෝණයක් සඳහා වන සම්මත අංකණය වෙන්නේ. මෙහෙම ලියන්න. මේක අඳින්න ඉස්සෙල්ලා මෙහෙම ලියපත් කමන්න. ඒක අඳින්නකො මේක. මේක අඳ ගන්න. අඳගෙන මෙහෙම ලියන්න. මේක අඳගෙන මෙහෙම ලියාගන්න. හරි සර්. ත්‍රිකෝණයක අගයන් පාදවල දිග සහ ත්‍රිකෝණයක පාදවල දිග සහ ත්‍රිකෝණයක පාදවල දිග සහ කෝණවල අගයන් කෝණවල අගයන් කෝණවල අගයන් සම්මත ක්‍රමයකට ප්‍රකාශ කිරීම ත්‍රිකෝණයක පාදවල දිග සහ කෝණවල අගයන් සම්මත ක්‍රමයකට ප්‍රකාශ කිරීම ක්‍රමයකට ප්‍රකාශ කිරීම ත්‍රිකෝණයක් සඳහා සම්මත ක්‍රමයකට ප්‍රකාශ කිරීම ත්‍රිකෝණයක් සඳහා සම්මත අංකණය ලෙස හඳුන්වයි. ත්‍රිකෝණයක් සඳහා සම්මත අංකණය ලෙස හඳුන්වයි. ත්‍රිකෝණයක් සඳහා සම්මත අංකණය ලෙස හඳුන්වයි. ඒකට මෙන්න මේ විදිහට තමයි මේ එක සම්මත අංකණයෙන් අපි නම් කරන්නේ. මේක ඉවරයි නම් පුතේ මාතෘකාව ත්‍රිකෝණයක් සඳහා සයින් සූත්‍රය. ත්‍රිකෝණයක් සඳහා සයින් සූත්‍රය. ත්‍රිකෝණයක් සඳහා සයින් සූත්‍රය. හරි පුතේ මේ බලන්න. ත්‍රිකෝණයක් සඳහා සයින් සූත්‍රයට ගන්නෙත් මෙන්න මේ සම්මත අංකණයෙන් මේක නම් කරගෙන අපි ගන්නවා මේ A පාදය අරගෙන බෙදනවා මේ කෝණ සයින් වල. A බෙදීම සයින් A. මෙයා අරගෙන මේ කෝණයෙන් බෙදනවා. සිම්පල් B බෙදීම සයින් B කෝණය. මේ දිග අරගෙන සිම්පල් C අරගෙන සයින් C කෝණයෙන් බෙදනවා. මේ කැපිටල් C. ඔන්න මෙන්න මේක තමයි සයින් සූත්‍රය කියන්නේ. මේක බෙදීම මේක බෙදීම මේක බෙදීම මේක ඔක්කොටම මෙන්න එක සමාන උත්තරයක් නියතයක්. නියතයක්. හරි. එතකොට මේකට එන උත්තරේ මේකට එන උත්තරේ මේකට එන උත්තරේ එකම උත්තරයක් එන්නේ එක ත්‍රිකෝණ වලදී වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙහෙමද? මේ ත්‍රිකෝණෙදී මේක බෙදීම මේක පහක් ආවා කියලා හිතන්න. ඒකෝර එහෙනම් මේක බෙදීම මේක බෙදීම මේක පහයි.
වෙනස් ත්‍රිකෝණයක් ගත්තොත් පාදවල දිග සහ කෝණවල අගයන් වෙනස්. ඒත් මේක තමයි ඒකෙදි හැම එකටම 7 8 හරි 8 8 හරි නේ නැත්තම් වෙන එකක් හරි. මොනවා හරි කොහොම හරි මේක මේකෙන් බෙදුවා මේක මේකෙන් බෙදුවා මේක මේකෙන් බෙදුවම එන්නේ එකම නියත අගයක්. මේ ත්‍රිකෝණය ඇතුළේ මේක ලියාගෙන ලියන්න මෙහෙම. මෙම ප්‍රතිඵලය සයින් සූත්‍රය ලෙස හැඳින්වේ. හරි. කිව්වද? ඔව් සර්. ත්‍රිකෝණයක් සඳහා දැන් කොස් සූත්‍රය ඔහොම කියලා දෙන්නම්. ත්‍රිකෝණයක් සඳහා කොස් සූත්‍රය කියන්නේ පුතේ ඒක එකම රටාවක්. හැබැයි මේකට වැඩි අපි දෙකක් තුනක් කතා කරන්න වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. කොස් සූත්‍රය කියන්නේ පුතේ මෙන්න මෙහෙම. දැන් අර වෛදික ප්‍රමේය දානවා වගේ වැඩක්. හැබැයි මේකට කෝණයක් සම්බන්ධයි. හරි? දැන් මේක කියලා a වර්ග සමාන වෙනවා පුතේ. මේකේ වර්ගය දන මේකේ වර්ගය. b වර්ග දන c වර්ග ඍණ. හැබැයි නේ මේක ත්‍රිකෝණයක් නෙමෙයි මේක ඕනම ත්‍රිකෝණයකට දාලා පුළුවන්. සම්මත ලෙස අංකණය කරගත්තම මේ පාදයේ වර්ගය සමාන වෙනවා මේකේ වර්ගය දන මේකේ වර්ග ඍණ 2bc cos හැබැයි මේ ගත්ත මේ මුලින් සමාන වෙච්ච පාදෙදි තියෙන දෙක කොහොමද 2bc cos a ඔන්න පුතේ ඒ අසම චුට්ටක් කියන්න කොහමද? මොකද පුතේ ආයෙ චුට්ටක් කියන්න කොහමද? සිග්නල් නැති වුණා. ත්‍රිකෝණයක් සඳහා කොස් සූත්‍රය. ඔයාලා පයිතගොරස් ප්‍රමේය දන්නවනේ. කර්ණයේ වර්ගය සමානයි අනිත් පාදකයේ වර්ගවල එකතුව කියන්නේ. දැන් මේක ගත්තොත් ඒ වර්ගය සමාන වෙන්නේ මෙයාගේ වර්ගය දන මෙයාගේ වර්ගය. හැබැයි එයාගෙන් අඩු වෙන්න ඕනේ කිසියම් ප්‍රමාණයක්. ඒ අඩු වෙන ප්‍රමාණය තමයි 2යි මේ දෙන්නගේ ගුණිතය කියන්නේ BC ඇන්නේ මේකේ වර්ගය සමාන වෙන්නේ මෙයාගේ වර්ගය දන මෙයාගේ වර්ගය. අඩු කිරීම මේ දෙන්නාගේ ගුණිතය වාරයක් දෙක 2යි BC. සහ තව වෙනෝ කොස් කෝණයක්. ඒ කොස් කෝණේ මෙතන මේ සමාන වෙන අපි ගත්ත ප්‍රධාන පාදය කියන්නේ a වර්ග සමානයි කියලා ගත්තේ. එහෙනම් cos an. දැන් ඔයාලා හිතන්නකො මේක ඕනි කියලා එන්න. මේක ඔයාලා අපි කොහොමද ප්‍රකාශ කරන්නේ? b වර්ග සමාන. මෙයා සමානයි. එහෙනම් මොකද අනිත් පාද දෙක? a වර්ග ධන c වර්ග. a වර්ග ධන c වර්ග. ඍණ. දැන් මෙයා ටික තියෙනනේ. මෙන්න මේ දෙන්නගේ ගුණිතය දෙවාරය 2යි AC cos මොන කෝණේද b වර්ගනේ ගත්තේ නම් cos b පැහැදිලිද නැත්නම් ඔව් සර්. දැන් c වර්ග ගත්තොත් අපි මෙයා ගත්තොත් වෙන්නේ එහෙනම් a වර්ග දන b වර්ග අඩු වෙන්නේ 2යි ab cos කෝණය මොකද්ද? ගත්තේ මෙයානේ cos. පැහැදිලිනේ? ඔව් සර්. මෙන්න මෙහෙම ලියන්නේ. ත්‍රිකෝණයක් සඳහා cos සූත්‍රය කියලා ලියලා
මේක ඇදලා සම්මතංකණය භාවිත කළ විටදී කියලා කියනවා. තමයි EC කියන්නේ මේ ඉතින් එහෙම නෙවෙයි. සම්මතංකණය භාවිත කළ විටදී හරි සර්. දැන් පුතේ මට දැන් සමහර අවස්ථාවලදී මේ පාදක ටික ඕනේ හොයා ගන්න ඕනේ. දැන් වැරදිම මේ cos A හොයා ගන්න ඕනේ නේද? cos A හොයා ගන්න ඕනේ වුණොත් මෙන්න මේකෙන් අපිට මේ cos A යුක්ත කරගන්න පුළුවන් නේ. මොනකොට අපි බලමු මේ ඍණ දෙකේ මේ සෙට් එක මෙහෙට ගෙනියනවා. එතකොට එන්නේ 2BC cos A සමානයි මේ පැත්තේ තියෙන B වර්ග ධන C වර්ග A වර්ග මෙහෙට ගියාම ඍණ A වර්ග cos A කියන්නේ B වර්ග ධන C වර්ග ඍණ A වර්ග 2BC. ඇයිද? ඒ නිසා මෙන්න මේක ඇසුරෙන් අපිට කියන්න පුළුවන්. හරිද? ඔන්න මේ වගේ cos A cos B cos C යුක්ත කරලා. එහෙනම් මෙන්න මේක අනුව මම ඔන්න ලියනවා cos A කියන්නේ B වර්ග ධන C වර්ග ඍණ A වර්ග බෙදීම 2BC. මොකද කරේ? cos A ඕන B වර්ග ධන C වර්ග අඩු කරනවා A වර්ගේ බෙදනවා 2BC. ඔබුරන්නේ නේද? हाँ सर. මොකක්ද යාගන්නේ? हरी सर. cos B මේ ආකාරයට ලියන්න තියෙනවා. cos B ලිව්වොත් දෙන්නේ නම් B නැතුව අනිත් එක ගත්තොත් මොනවද එන? A වර්ග ධන C වර්ග. අන්න ගත්ත එක B වර්ග අඩු කර. බෙදනවා 2යි මේ දෙක. AC. එකක් දෙන්නේ. cos C ගත්තොත් එහෙනම් මෙයා නැති එක තමයි A වර්ග ධන B වර්ග. C නිසා දැන් අන්න එයා අඩු කරනවා. බෙදනවා 2යි AB. අන්න cos A cos B cos C ඒවා ඇතුලේ අපිට
හරිද? හරි සර්. මේ ඉදිරියේදී ගණන් හදන්න මේව ඕනි වෙන නිසා මේ කතා කරන්නේ. ඒතර කොස්කේ හොයන්න ඕනි වෙනවා. මෙන්න මේ සූත්‍ර දාලා මේ පාදවල දිගවන් දීලා ඇති. ඊට පස්සේ ඒවා හොයන්න. තමයි පාදික දිගක් හොයන්න ඕන වෙනවා. අර කෝණේ යකේ දීලා ඇති. අනිත් පාදවල දිගවන් දීලා ඇති. ඒවා බලලා අගේ හොයන්න. ඊට පස්සේ මාතෘකාව ලියන ත්‍රිකෝණයක කේන්ද්‍රකය ත්‍රිකෝණයක කේන්ද්‍රකය කැපිටල් G වලින් හඳුන්වන්නේ හොඳේ. හරි පුතේ මෙයාග ත්‍රිකෝණයක කේන්ද්‍රකය කියන්නේ මෙහෙමයි. ඕනෑම ත්‍රිකෝණයක් අරගෙන ඒකේ හැම පාදයකම මධ්‍ය ලක්ෂය හොයාගන්න. මධ්‍ය ලක්ෂය හොයාගෙන